රයිට් අපි පටන් ගමු පුතේ. මේ බලන්න ඊගා ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික වැල්වය මුල්වරට හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේදී කවුරුන් විසින්ද? මේ ඉලෙක්ට්‍රොනික වැල්වය තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක් කියලාද? වැකියුම් ටියුබ්ස් කියලා නේ. රික්තක නල. ඒකට රික්තක නල කියලා කියනවා, රික්තක බට කියලා කියනවා, ඉලෙක්ට්‍රොනික වැල්වේ කියලා කියනවා, විද්‍යුත් කපාට කියලා කියනවා. මේ හැම වචනම පාවිච්චි කරනවා පුතේ. sorry. මොකද්ද? රික්තක නලයක්, රික්තක බටයක්, විද්‍යුත් කපාටයක්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික වැල්වයක් කියලා කියනවා. ඒක තමයි අපි වැකියුම් ටියුබ්ස් කියලා කතා කරන්නේ. නිර්මාණය කරේ කවුද? කවුද නිර්මාණය කරේ? Forest. ඔව්. ලී ෆොරස්ට්. ලී. සමහර පොත්වල පුතේ ඩී කියලා තියෙනවා. සමහර වෙලාවට ලී කියලා තියෙනවා. එතන හින්ද පොඩි අපහැල්තාවයක් තියෙනවා. ඒ නිසා තමයි නෝට් වල මම ගොඩක් වෙලාවට ෆොරස්ට් කියන වචනේ විතරක් ගන්නෙ. හැබැයි ගොඩාක් තැන්වල මම දැකලා තියෙන්නේ ලී ෆොරස්ට් කියලා. ලී. හරි. ලී ෆොරස්ට් කියන පුජ්‍යලයා අවුරුදු 10 වශයෙන් ගත්තොත් එimhe 1906. ඒකට උත්තරේ එන්න ඕනේ මොකද්ද? කුමන වර්ෂයේදී කවුරුන් විසින්ද? 1906 ලී ෆොරස්ට්. ලී ෆොරස්ට්. රයිට්. මට කියන්න මේ ඉලෙක්ට්‍රොනික වැල්වය කියන එක පුතේ නිර්මාණය කරේ මොකටද? ඉලෙක්ට්‍රොනික වැල්වය කියලා කියන උපකරණය, ඒක විද්‍යුත් උපකරණයක්. ඒක නිර්මාණය කරේ මොකටද? උත්තර දෙන්න. ඉලෙක්ට්‍රොනික වැල්වය කියලා කතා කරන උපකරණය නිර්මාණය කරේ මොකටද? කොහොමද දරුවනේ උත්තර නැහැ. විදුලි බලය පාලනය කිරීම. අන්න හරි. බොහොම හොඳයි. විදුලි බලය පාලනය කිරීමට. ඒ කියන්නේ පුතේ දැන් අපි දන්නවනේ විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයක් කියලා කියන්නේ ඒ උපකරණයේ ක්‍රියාකාරීත්වයට බලය නැත්නම් ශක්තිය ලබා ගන්නවා විද්‍යුතය හරහා. ලබාගෙන ඒ උපකරණයේ ක්‍රියාවලියට ගැළපෙන විදිහට අර ලබාගත් ශක්තිය නැත්නම් බලය පාලනය කරනවා. එතකොට ඔය කියන කාලේ වෙනකොට විදුලි බලය පාලනය කිරීම සඳහා දියුණු උපකරණ තිබුණේ නැහැ. කොටිම කියනවා නම් අද අපි පාවිච්චි කරන සහ කතා කරන IC වත් ට්‍රාන්සිස්ටර්ස් වත් ওই කාලේ නිර්මාණය වෙලා තිබුණාද? නැහැ. එතකොට එහෙම උපකරණ වල හිඟතාවයක් තිබුණා විදුලි බලය පාලනය කිරීම සඳහා. ඒ කියන්නේ විද්‍යුතය කියන එක හොයාගෙන තිබුණේ. හැබැයි මේ විද්‍යුතය අවශ්‍ය ආකාරයෙන් පාලනය කරලා ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහා මේ ක්‍රමයන් තිබුණේ බොහොම අඩුවෙන් නැති හා සමානයි. අන්න ඒකට උත්තරයක් විදිහට තමයි ඔය ඉලෙක්ට්‍රොනික වැල්වේ නැත්නම් වැකියුම් ටියුබ්ස් නිර්මාණය කරන්නේ. તો වැකියුම් ටියුබ් නිර්මාණය කරාට පස්සේ පුතේ බොහෝ විද්‍යුත් උපකරණ වැකියුම් ටියුබ් භාවිත කරලා හදන්න පටන් ගත්තා. ඒ නිසා ඔයගොල්ලෝ දැකලා නම් තියෙනවද දන්නේ නැහැ. මම නම් දැකලා තියෙනවා. ඔය 60 ගණන් වල 50 ගණන් වල නිර්මාණය කරපු රේඩියෝ වල වැකියුම් ටියුබ් තියෙනවා. රේඩියෝ ඇතුලේ පුතේ වැකියුම් ටියුබ් තියෙනවා. හරි. ඊගාවට ඔය මම එක තැනක දැක්කා සිනමා ප්‍රොජෙක්ටර්ස්. ඒ කියන්නේ දැන් ඔය සිනමා හෝල් වල භාවිතා කරපු පැරණි ප්‍රොජෙක්ටර්ස් වල වැකියුම් ටියුබ්ස් තිබුණා. පැරණි ඒවා. හරි. එතකොට අන්න ඒ වගේ මුල් කාලේ විද්‍යුත් උපකරණ තුල බහුල ලෙස භාවිතා කරපු විද්‍යුත් උපකරණයක් බවට පත් වුණා වැකියුම් ටියුබ්ස්. එතකොට ඒක අවසන් කරමු මෙහෙම. අර හසිත දුන්න උත්තරේ තමයි උත්තරේ මොකද්ද? විදුලි බලය පාලනය කිරීම සඳහා හදපු ඒ කාලයට සාපේක්ෂ විශිෂ්ට උපකරණයක් තමයි වැකියුම් ටියුබ්ස්. රයිට්. 1906 14 ලොව ප්‍රථම පරිගණකය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? ලෝකේ පළවෙනි පරිගණකය නිර්මාණය කරා කියලා අපි පිළිගන්නේ අපේ සිලබස් එක අනුව කවුද? හොවර්ඩ් ඒකන්. ලියන්න හොවර්ඩ් ඒකන්. හොවර්ඩ් ඒකන්.
එතන ඒක 1944 තමයි නිල වශයෙන් සඳහන් වෙන්නේ. right. ඊගාවට අංක 15 ලව ප්‍රථම එක අපි කියවනේ. ඔව් 15 ප්‍රථම පරිගණකයේ කුමක්ද නිර්මාණය කරන ලද්දේ කිනම් වර්ෂයකදීද? ඔක ප්‍රථම පරිගණකයේ තමයි පුතේ අර මම කිව්වේ automatic sequence controlled calculator. කෙටි නම අපි කියන්නේ මොකද්ද? Mark 1. ඒ අර නම් දෙකම ලියාගත්තා නම් හොඳයි ඈ. හරි Mark 1. ඒකට කියන්නේ automatic sequence controlled calculator. ඒ කියන්නේ සමහර වෙලාවට ප්‍රශ්න වල පුතේ මේ නම එන්න පුළුවන් ඈ. මාක් 1 කියලා දාන්න නැතුව මේ දිග නම එන්න පුළුවන්. නැත්නම් මාක් 1 කියලා දාලා එන්න පුළුවන්. මොකක් ආවත් ඔයගොල්ලෝ නිවැරදි උත්තරේ තෝරගත යුතුයි ඈ. අංක 16 ABC පරිගණකයේ නිර්මාණය සඳහා දායක වූයේ කවුරුන්ද? දෙන්නෙක් දායක වුණා. ABC පරිගණකයේ හදන්නේ දෙන්නෙක් විසින්. කවුද? ක්ලිෆර්ඩ් බෙරි ඔබ හොඳයි. ජෝන් වින්සන් ඇටනාසව් කියන එකනයි ක්ලිෆර්ඩ් බෙරි කියන එකයි. කියන එකනයි. හරි. නම් දෙක ලියා ගන්න. ජෝන් වින්සන්ට් ඇටනාසව් සහ ක්ලිෆර්ඩ් බෙරි. ජෝන් වින්සන්ට් ඇටනාසව් සහ ක්ලිෆර්ඩ් බෙරි. ඒ දෙන්නගේ නම් දෙකේ මුලාකුරු දාලා තමයි ඇටනාසව් කියන එකෙන් A ගත්තා, ක්ලිෆර්ඩ් බෙරි එකෙන් B ගත්තා, කම්පියුටර් කියන එකට C අරගෙන ABC කියලා පස්සේ කාලයක නම් කරන්නේ. හරි ඒ පරිගණකයේ පුතේ සුවිශේෂීතාවයන් කිහිපයක් තිබුණා. මොනවද? ඒ කියන්නේ අපි විශේෂ කරලා කතා කරන්න ඕනි කාරණා කිහිපයක් තියෙනවා. ABC පරිගණකය හා සම්බන්ධව. මොනවද? සංඛ්‍යාංක පරිගණකය. ඒ කියන්නේ ඒකේ එක සුවිශේෂී ලක්ෂණයක් තමයි සංඛ්‍යාංක තාක්ෂණය කියන එක මුල්වරට භාවිතා කරලා තියෙන්නේ ඒ පරිගණකයේ උපකරණය. සංඛ්‍යාංක තාක්ෂණය මුල්වරට භාවිතා කරලා තියෙන උතේ ඒ උපකරණේ නැත්නම් පරිගණකය. හැබැයි ඒ උනාට ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ විදිහට පිළිගන්නේ ABC පරිගණකය නෙමෙයි. හොඳට අහගන්න. ABC කියන පරිගණකය තුල තමයි සංඛ්‍යාංක තාක්ෂණය කියන එක ලෝකේ මුල්වරට භාවිතා කරලා තියෙන්නේ. ඒ උනාට ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ විදිහට ABC පරිගණකය පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට අපි කතා කරන්නේ මොකද්ද? ENIAC කියන පරිගණකය. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මේ ABC කියන පරිගණකය පුතේ 100%ක් වැඩ අවසන් කරන්න සමත් වෙලා නැහැ. අර්ධ වශයෙන් තමයි වැඩ නිම කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පරිගණකයේ අයිතිය පිළිබඳ පේටන්ට් බලපත්‍රය මේ දෙන්නට ගන්න බැරි වුණා. ඒතර මේක 100%ක් වැඩ අවසන් නොකළ පරිගණකයක් නිසා ලියාපදිංචි කරන්න බැරි වුණා. ඒ නිසා ලෝකෙ පිළිගන්නේ නැහැ. මොකක් කියලාද? පළවෙනි සංඛ්‍යාංක පරිගණකය ABC කියලා. ඒක විශේෂ ලක්ෂණයක් ඈ. හරි. අපි යමු ඊගාවට. පළමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය කුමක්ද? පළමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකයේ විදිහට අපි පිළිගන්නේ මොකද්ද? ENIAC කියන පරිගණකය. ENIAC. අවුරුද්ද පුතේ කියන දල වශයෙන් 1946. හරි 1946. එහි ලක්ෂණ 4ක් ලියා දක්වන්න. ENIAC පරිගණකයේ සතුව තිබිච්ච ලක්ෂණ 4ක්.
තප්පරයකදී ගණිත කර්ම 5000ක් පමණ කළ හැකි වීම. එක ලියන්න. තප්පරයකදී ගණිත කර්ම 5000ක් පමණ කළ හැකි වීම. තව කියන්න. ඔව් ඒ අර වචන ගත්තා එහෙනම් පුතේ සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කිරීම. සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කිරීම. සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කිරීම. තව රික්ත කනල 18000 විතර පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ රික්ත කනල 18000ක් පමණ භාවිතා කළ විශාල පරිගණකයක් වීම. රික්ත කනල 18000ක් පමණ භාවිතා කළ විශාල පරිගණකයක් වීම. right තව දැන් අපි විශාල පරිගණකයක් වීම කියලා කියවනේ පුතේ. එහෙනම් ප්‍රමාණයෙන් විශාල වීම කියන එක අපි නොකියමු. විදුලි බලය අධික ලෙස වැය වීම. ඔව් ඒකත් ගන්න පුළුවන් පුතේ. ඊට වඩා වැදගත්. ඒක වැරදි නෑ හරි. උපකරණ නිර්මාණය කරන පිරිවැයක් යනවා. ඒ වගේම මේ නම ඇතුළෙම තියෙන පුතේ ලක්ෂණයක් මොකද්ද? පොදු කාර්ය පරිගණකයක් වීම. පොදු කාර්ය පරිගණකයක් වීම. හරි. මොකද්ද පුතේ ඒකේ විශේෂත්වය? පොදු කාර්ය පරිගණකයක් කියන අතර මාක් 1 පොදු කාර්ය නෙමෙයිද? මාක් 1 කියන පරිගණකයේ පොදු කාර්ය නෙවෙයිද? නෑනේ. පොදු කාර්ය නම් ලෝකේ පළවෙනි පොදු කාර්ය අංකිත පරිගණකයේ විදිහට කියන්නේ නෑනේ. නියක් කියන එක නේද? මාක් 1 කියලා කියන පුතේ පොදු කාර්ය පරිගණකයක් නෙමෙයි. මොකද්ද මේ පොදු කාර්ය කියන එකේ තේරුම? අදහස පොඩ්ඩක් ගන්න උත්සාහ කරන්න. මොකද්ද පොදු කාර්ය කියන එකේ තේරුම? පොදු කාර්ය කියන එකේ තේරුම පුතේ අද වගේ පරිගණකයෙන් විවිධ ක්‍රියාකාරකම් කරගන්න පුළුවන් කියන අදහසද? හවුද නැද්ද? කාර්යයන් ප්‍රමාණය සීමිතයි තමයි. නමුත් පුතේ පොදු කියන එකෙන් අදහස් කරන්නේ එක තැනකට එක කාර්යයකට පමණක් සීමා වෙන්නේ නැහැ කියන එක නේද? ඒක තමයි කියන්නේ. මොකක්ද මම අහන්නේ ඒ කියන එක තේරුම මොකක්ද කියලා. ඒක මෙහෙමයි පුතේ. දැන් අපි ඔය මාක් 1 පරිගණකේ ගත්තාම සඳහන් වෙනවා මාක් 1 කියන පරිගණකය නිර්මාණය කරා කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය මිසයිල පද්ධති වගේ දේවල් වලට අදාළ කරන ක්‍රියාකාරකම් කරන්න කියලා. එතකොට ඒකෙන් කරන්න පුළුවන් එකම දේ ඒ වගේ මිසයිල පද්ධති හැසිරවීම පමණයි. ඒ කාලයට සාපේක්ෂව හරිද? එතකොට නමුත් මේ එනියක් කියලා කියන එක ඊට වඩා මේ ක්‍රියාකාරකම් ප්‍රමාණයකට භාවිත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගණිත ගැටළු විසඳීමට අදාළව ඊට වඩා පුළුල් ලෙස එනියක් පරිගණකේ භාවිත කරන්න පුළුවන් වෙලා තියෙනවා. කියන මාක් 1 එකට වඩා ටිකක් පුළුල් එක. හරි. ඊට පස්සේ ලක්ෂණ හතර අපි ලිව්වා 19 ගබඩා කළ ක්‍රමලේඛ භාවිතයෙන් පරිගණක ක්‍රියාත්මක කිරීමට හැකි සංකල්පය පළමු වරට ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද? කවුද? ගබඩා කළ ක්‍රමලේඛ භාවිතයෙන් පරිගණක ක්‍රියාත්මක කිරීමට හැකි සංකල්පය. ඒක ඉංග්‍රීසියෙන් අපි කියන අපිට start program concept. කවුද? මේක අහන්න පුතේ කවුරුන් විසින්ද?
වන් නිව්මාන් ලියගන්න. ජෝන් වන් නිව්මාන්. වර්ෂය 45. 1945. එතන මේක දාගන්න ජෝන් වන් නිව්මාන් 1945. right එන්න 20ට ගබඩා කළ ක්‍රමලේඛ භාවිතයෙන් ක්‍රියාත්මක වූ පළමු අංකිත පරිගණකයේ කුමක්ද? අන්න ඒක තමයි ඉස්සෙල්ලා අනුද උත්තර දුන්නේ මොකද්ද? එඩ්වැක්. එඩ්වැක් 1949. හරි. ගබඩා කර ක්‍රමලේඛන සහිත මුල්ම පරිගණකයේ විදිහට ලෝකෙ පිළිගන්නේ 1949 එඩ්වැක් පරිගණකය. අන්න එතකොට පුතේ මෙන්න මේක හොඳ සම්දිස්ථානයක්. ඇයි ඒ? දැන් මේක ලෝකේ පළවෙනි පරිගණකය, මේක ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකය, මේක තමයි ලෝකේ පළවෙනි ක්‍රමලේඛ භාවිතා කරපු සංඛ්‍යාංක පරිගණකය. දැන් ඔයගොල්ලෝ හිතන්න මේක සම්දිස්ථානයක් වෙන්නේ ඇයි? දැන් වර්තමානයේ අපි භාවිතා කරන සාමාන්‍ය පරිගණකයක් ගත්තාම ඒ සාමාන්‍ය පරිගණකයේ ආකිටෙක්චර් එක නැත්නම් නිර්මිතය තමයි වන් නිව්මාන් ආකිටෙක්චර්. ඒ කියන්නේ අර ක්‍රමලේඛ මත පාලනය වීමේ සංකල්පය. සහ අනිත් එක ඒකේ තියෙන්නේ සංඛ්‍යාංක තාක්ෂණය. තේරුණානේ? හරි. එතකොට මේ වර්තමානයේ අපි භාවිතා කරන බොහෝ පරිගණක සඳහා භාවිතය සඳහා අවශ්‍ය ප්‍රායෝගික తত্ত্বය මේ පරිගණකයේ හරහා පුතේ ලෝකෙට ආව මුල් වරට. මොකද්ද? එකක් සංඛ්‍යාංක තාක්ෂණය, ඒක එළියට ආවේ නම් මේ හරහා, නමුත් මේකෙත් තිබුණා. ඊගාට ක්‍රමලේඛ සංකල්පය පළවෙනි වතාවට භාවිත කරේ මේකෙන් තමයි එළියට ආවේ. ඉතින් වර්තමාන භාවිත කරන සාමාන්‍ය පරිගණක කියලා කියන්නේ ඕවා. අහන්න දෙයක් තියෙනවද? ABC පුතේ සාමාන්‍යයෙන් කියන්නේ 37 පරිවර්ෂණ කරන්න පටන් ගත්තා 42 වෙනකොට පරිවර්ෂණ කටයුතු අවසන් කරා කියලා. ඒ කියන්නේ මේ පරිගණකයට කලින් මේක හැදිලා තියෙනවා. මාක් 1ට කලින් ABC හැදිලා තියෙනවා. හැබැයි ඒක 100ක් වැඩ අවසන් කරපු නැති හින්දා ඒකට පේටන්ට් එක දුන්නේ නැහැ, ලෝකෙ පිළිගන්නේ නැහැ. ඔකේ ප්‍රශ්නය. හරි. right මම අර කියපු කාරණයක් ඔයගොල්ලෝ හරියට අහගෙන හිටියා නම් සහ හරියට ඒ ගැන හිතුවා නම් විශේෂයෙන් හිතන්න දෙයක් තියෙනවා. ඔය වන් නිව්මාන් සහ ඩිජිටල් හා සම්බන්ධව මොකක්ද අහන්න තියෙන්නේ කියන්නේ? උත්සාහ කරන්න බලන්න. ඒක කොහොමද ඒක ගබඩා කරන ප්‍රසන්න ක්‍රමවේදය මොකක්ද? ඈ? ගබඩා කළ කතා කරන්න. ක්‍රමලේඛය මොකක්ද කියන එක පුතේ කියන්න බෑ අපිට. ක්‍රමලේඛ භාෂාව නම් මැෂින් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ බිඳුව එක කියන සංඛ්‍යා වලින් සමන්විත ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ එඩ්වැක් කියන පරිගණකය ක්‍රමලේඛනය කරලා තියෙන්නේ, ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකකින්. ඒ භාවිත කරපු ප්‍රෝග්‍රෑම් එකට මොකක්ද කියන නම කියන එක නම් ඔයාලා බලන්න පුළුවන්. ඉතින් අතරම මේ එඩ්වැක් එකේ ඉතිහාසය ඔය විකිපීඩියා කියලා ගහලා බලන්නකො. විකිපීඩියා එකේ එඩ්වැක් කියලා ගහලා බලුවොත් එහෙම පිටු ගානක විස්තරයක්. ඒ ඉතින් විස්තරය කියවන්න පුළුවන්. ඒකේ ඇති සමහරවල් ප්‍රෝග්‍රෑම් එකට කියපු නමක් මොකක්ද තිබුණා නම් මේ ඒකේ ඇති. ඊගාට බලන්න හසිත අහනවා. එඩ්සැක් කියලා කියන්නේ මොකක්ද කියලා. එඩ්සැක් කියන්නේ පුතේ ඒහා සමානව සමකාලීනව නිර්මාණය කරපු යන්ත්‍රයක්. හැබැයි එඩ්වැක් එකට කලින් මේ පස්සේ මේක තව එකක් ඈ. එඩ්වැක් එකක්, එඩ්සැක් එක තව එකක්. එතකොට මේ ලක්ෂණ මේකෙත් තිබිලා තියෙනවා. හරිද? right. මම කිව්වේ මෙහෙමයි ඈ. දැන් බලන්න මම ඒ වචන පාවිච්චි කරනකොට ඔයගලන්ට ඒක හිතන්න පෙළඹෙන්න වචන පාවිච්චි කරනවා. නමුත් ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඇයි එහෙම? මම කිව්වා
වර්තමානයේ අපි භාවිතා කරන බොහෝ පරිගණක නේ වර්තමානයේ අපි භාවිතා කරන බොහෝ පරිගණක මොකක් කියලාද කිව්වේ මේ එඩ්ඩැක් පරිගණකය හරහා ලෝකෙට ආපු තත්වයන් පදනම් කරගත්ත පරිගණක කියලා. මොනවද ඒ තත්වයන්? එකක් ක්‍රමලේඛ භාවිතය, අනිත් එක සංඛ්‍යාංක තාක්ෂණය. හරි. එතකොට මම දැන් කියන්නේ පුතේ ලෝකේ භාවිතා කරන බොහෝ පරිගණක කියලානේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකෙන් ඔයගොල්ලන්ට වෙන අදහසක් එන්නේ නැද්ද? කො? මේ තාක්ෂණය භාවිත කරන්නේ නැති පරිගණකක් තියෙනවා. ඔව් ඒ තාක්ෂණය භාවිත කරන්නේ නැති පරිගණකක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම ක්ලාස් එකේ ඉන්න ළමයින්ගෙන් බොහෝ ළමයි හොඳයි කියලා කිව්වොත් හොඳ ළමයි ප්‍රමාණය වැඩි නමුත් හොඳ නැති ළමයි ප්‍රමාණයකුත් ඉන්නවා. නේ? එහෙනම් කියන්න ඕනි ඔව් සියලුම ළමයි හොඳයි කියලා. පැහැදිලිද? එතකොට මේ වන් නියුමාන් ආකිටෙක්චර් එකයි සංඛ්‍යාංක තාක්ෂණයයි කියන දෙකම භාවිතා නොවන පරිගණක ලෝකෙ මේ වෙනකොට හැදිලා තියෙනවා. මොනවද? කියන්න බලන්න. ක්වොන්ටම් කම්පියුටර්. ඔව්. එක වර්ගයක් තමයි පුතේ ක්වොන්ටම් කම්පියුටර්ස් 2015 හැදුනේ පළවෙනි වතාවට. ඔයගලන්ට මම කළු පාට කවර් පේජ් එකක් දාපු ටියුට් එකක් දීලා ඇති. දෙවෙනි පාඩමේ එක ටියුට් එකක් විදිහට. ඒ කවර් පේජ් එකේ ඇතුල් පැත්තේ තියෙන්නේ ක්වොන්ටම් පරිගණකයක්. මම ටියුට් එක හොයලා පෙන්නන්නම් ඔයගලන්ට. හරි මේ තියෙන පුතේ දැන් මේ පරිගණකය ගත්තා මේ තියෙන ක්වොන්ටම් පරිගණකයක් මේ තියෙන ලෝකේ පළවෙනි ක්වොන්ටම් පරිගණකය කැනඩාවේ තමයි මේක හැදුවා කියලා කියන්නේ 2015 අවුරුද්දේ. ඒතර මේකේ ක්‍රියාත්මක වෙන්නේ පුතේ ඔය අපි කතා කරන සාමාන්‍ය පරිගණකයක ආකෘතිය නෙවෙයි. ඒක එතනින් එහා ගිය ක්වොන්ටම් භෞතික විද්‍යාත්මක යාන්ත්‍රණය තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ එක බිඳුව වෙනවට පාවිච්චි කරන්නේ ඍණ සහ ධන ආරෝපණයන් සහිත ඉලෙක්ට්‍රෝන. ඒ හින්දා අපි සාමාන්‍ය බිඳුව එකට බිට් කියලා කියනකොට අර කියන්නේ ක්වොන්ටම් බිට්ස් ඒ කියන්නේ Q බිට්ස් කියලා. එතකොට ඒක එකක්. එතනින් එහා මේ වෙනකොට භාවිතා කරන සහ භාවිතා කරනවට වඩා පර්යේෂණ මට්ටමේ තියෙන සහ සමහර ඒවා නම් භාවිතා කරන මට්ටමකට ඇවිල්ලා කියලා කියනවා පරිගණක වර්ග තියෙනවා. එකක් තමයි ඥාන ඇල්ගොරිතම පරිගණක. හරි විශේෂයි ඈ. එතකොට මේ තාක්ෂණය කොච්චර එහාට ගිහින්ද කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඥාන ඇල්ගොරිතම පරිගණක. රයිට්. එතකොට ක්වොන්ටම් පරිගණක කියලා කියන්නේ තව එකක්. හරි. ඊගාවට අපි කතා කරනවා මේ නැචරල් කම්පියුටර්ස් කියලා જાතියක් කතා කරනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ආభాෂයලත් පරිගණක. හරි. ඒවා අභ්‍යන්තර යාන්ත්‍රණය ගත්තොත් හරි විශේෂයි. එවැනි පරිගණක වර්ග පිළිබඳ යම් හැදින්වීමක් අපිට කරන්න තියෙනවා අවසාන පාඩමේ 13 වෙනි පාඩමේ. හරි අලුත් ප්‍රවණතා පරිගණක විද්‍යාවේ ICT වල අලුත් ප්‍රවණතා කියන මාතෘකාව තමයි 10 නිව්ටන්ස් කියන එක 13 වෙනි පාඩම. අන්න ඒකෙදි අපි මේ වොන් නියුමාන් ආකෘතිය අභිභවාගිය ඊට වඩා දියුණු සහ හැකියාවෙන් යුක්ත පරිගණක පිළිබඳ කතා කරනවා. හරි? රයිට්. එතකොට ඒකට අපි නේ උපේක්ෂාවෙන් බලයිමු බලාපොරොත්තුවක් සහිතව අවසාන පාඩම අවසාන පාඩමේ තමයි කතරම් තියෙන්නේ 21 ට්‍රාන්සිස්ටරේ නිර්මාණය සඳහා දායක වූයේ කවුරුන්ද ඒ කිනම් වර්ෂයකදීද වර්ෂය ඉස්සෙල්ලාම දාගන්න 1947 1947 පුජ්‍යල දාගන්න විලියම් ෂෝක්ලේ වෝල්ටර් බ්‍රාට්‍රේන් විලියම් ෂෝක්ලේ වෝල්ටර් බ්‍රාට්‍රේන්
47. John Bardeen. William Shockley, Walter Bratrain, John Bardeen. ඒ තුන් දෙනා තමයි මූලික වෙන. උතන විලියම් ෂොක්ලේ කියලා කියන පුජ්‍යල විද්‍යාඥයා තමයි කණ්ඩායමේ ලීඩර් විදිහට ඉඳලා තියෙන්නේ. ඒතර බෙල් කියන විද්‍යාගාරය එකත් පර්යේෂණයක් ඈ. බෙල් කියන විද්‍යාගාරය කරපු පර්යේෂණයක ප්‍රතිඵලයකට විදිහ තමයි මේ මොකද්ද IC එක sorry මේ ට්‍රාන්සිස්ටර් හැදෙන්නේ. හරි. ඒතර පුතේ ට්‍රාන්සිස්ටර් සහ වැකියුම් ටියුබ් එක අතර තියෙන මූලික වෙනසක් කියන්නේ තාක්ෂණික වෙනසක්. ට්‍රාන්සිස්ටර් සහ වැකියුම් ටියුබ් එක ගත්තාම ඒ දෙකේ තියෙන මූලික වෙනසක් කියන්නේ ගණිත කර්ම සිදු කරන ප්‍රමාණය. ඒ කියන්නේ පැහැදිලි මදි මට. වැකියුම් ටියුබ් එකේ සහ ට්‍රාන්සිස්ටරේ මූලික වෙනසක් තාක්ෂණික වෙනසක්. ලොකුයි පොඩි විදුලි බලය වැඩියෙන් පාවිච්චි කරන අඩුවෙන් පාවිච්චි කරන ඒවා නෙමෙයි. මම අහන්නේ තාක්ෂණික වෙනසක්. හා? අර්ධ සන්නායක. එතකොට වැකියුම් ටියුබ් එක වැකියුම් ටියුබ් එක මොකක්ද? සන්නායක. වැකියුම් ටියුබ් එකේ භාවිතා කරන්නේ සන්නායක. ට්‍රාන්සිස්ටරේ පාවිච්චි කරන්නේ අර්ධ සන්නායක. ඒක ප්‍රායෝගික තලයට ගෙනාවොත් එහෙම අපි කතා කරන්නේ වැකියුම් ටියුබ් එකේ පාවිච්චි කරන පුතේ AC කරන්ට් එක. හරි? සාමාන්‍ය විදුලි බලය. හැබැයි මේ IC එකේ පාවිච්චි කරන්නේ මේ IC නෙමෙයි ට්‍රාන්සිස්ටරේ පාවිච්චි කරන්නේ DC කරන්ට් එක. හරි? ඒ බලය වෙනසක් තියෙනවා ඈ. ඊගාට 22 පළමු පුජ්‍යල පරිගණකය පළමු පුජ්‍යල පරිගණකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළ තාක්ෂණය කුමක්ද? පළමු පුජ්‍යල පරිගණකයේ භාවිතා කරපු තාක්ෂණය මොකක්ද? කතා කරන්නකෝ. microprocessor. අන්න මයික්‍රෝප්‍රොසෙසර් ලියන්න. සිංහලෙන් ලියන්න අවින්ද සූත්‍ර සකසනය ඉංග්‍රීසියෙන් ලියන මයික්‍රෝ MICRO micro processor PROCESSOR මයික්‍රෝප්‍රොසෙසර් තමයි පළවෙනි පුජ්‍යල පරිගණකයේ භාවිත කරපු තාක්ෂණය උනේ. අංක 23 කියනද? විශාල ප්‍රමාණය අනුකලිත පරිපතක් ගන්න පුළුවන් උත්තරේට? උත්තරයට ගන්න බෑ. විශාල පරිමාණයේ අනුකලිත පරිපතවල පරිණාමය තමයි පුතේ මයික්‍රෝප්‍රොසෙසරයක් කියලා කියන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාව ආරම්භ වෙන්නේ IC එකෙන්නේ. නේද? ඊගාවට හතරවෙනි පරම්පරාවට එන්නේ මොකද්ද? වැඩි දියුණු කරන ලද මයික්‍රෝප්‍රොසෙසරේ වැඩි දියුණු කරපු IC එක තමයි මයික්‍රෝප්‍රොසෙසරය කියලා කියන්නේ. කියන්නේ very large scale integrated ICs. එම ගන්න බැරිමත් නෑ. නමුත් අර ඒක අර කියන්නේ IC එකේ හැකියාව පියවර දහස් ගානකින් ලක්ෂ ගානකින් දියුණු කරලා තමයි very large scale ICs කියන්නේ VLICs කියලා කියන එක වගේම මේ ultra large scale ICs කියන ඒවා හැදුනේ. හරි ඒවා තමයි මයික්‍රෝප්‍රොසෙසර් ඒ විදිහට පරිණාමය වෙන්නේ. එතකොට මොකක්ද උත්තරේ? මයික්‍රෝප්‍රොසෙසර් very large scale ICs කියන එක ගත්තම කියලා වැරදි නෑ. පොත්වල එහෙම තියෙන්නත් පුළුවන්. නමුත් ගන්න එපා උදේ. මොකද නිශ්චිතව අපිට කියන්න පුළුවන් මොකද්ද? හතරවෙනි පරම්පරාව කියලා අපි වෙන් කරන්නේ සූත්‍ර සකසන භාවිතා කරපු පරම්පරාව. දැන් අපිට දන්නවා දැන් ඉස්සරහදී ප්‍රශ්නේ අහුවෙනවා. පරිගණක
පරම්පරාවලදී පළවෙනි පරම්පරාව කියලා කියන්නේ first generation කියලා කියන්නේ මොකද්ද? vacuum tubes. රික්තක නල භාවිතා කරපු පරම්පරාවනේ ඒක අපි දන්නවනේ හොඳටම. දෙවෙනි පරම්පරාව කියලා කියන්නේ generation එක G විතරයි මම දැම්මේ transistors. තුන්වෙනි පරම්පරාව කියලා අපි කියන්නේ ICs. ඊගාර පුතේ හතරවෙනි පරම්පරාව කියලා අපි කියන්නේ microprocessor. ඒ කියන්නේ සූත්‍ර සකසන. හරිද? ඊට පස්සේ පස්වෙනි පරම්පරාව improved කියලා කියන්නේ වැඩි දියුණු කරන ලද microprocessor. මේ තමයි ඒ නිසා හතරවෙනි පරම්පරාව කියන එකට වඩාත් හොඳයි සුද්ධ සකසන. මොකද පුද්ගල පරිගණකයක් හදන්නේ සුද්ධ සකසනය පාවිච්චි කරලා සීප් එකක් පාවිච්චි කරලා. හරි. 23 පළමු පුද්ගල පරිගණකය කුමක්ද? ඒ නිර්මාණය කළ ආයතනය සහ නිර්මාණය කළ වර්ෂය ලියා දක්වන්න. පළවෙනි පුද්ගල පරිගණකයේ පුතේ නම මොකද්ද? පළවෙනි පුද්ගල පරිගණකයේ නම IBM PC. IBM PC කියලා කියන්නේ පළවෙනි පුද්ගල පරිගණකයේ නම. වර්ෂය 1981 නිර්මාණය කරපු ආයතනය IBM. ඒක පිළිවෙලට ලියගන්න. නිර්මාණ කළ ආයතනයක් තියෙනව නේද? ඔව්. IBM. IBM PC කියන කම්පියුටරේ වර්ෂය 81. sorry 81 නෙමෙයි. 80 නේ පුතේ. 81 right. හරි. 84 නේ Apple එක. ප්‍රශ්නයක් මේකේ මොකද ඇහුවද මම? සර් පස්වෙනි පරම්පරාවේ පරිගණකවල තාක්ෂණයට අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපතක් ගන්න පුළුවන්ද? බෑ. එහෙම කොහේ හරි තියනවද? මම පොතක දැක්කා සර්. ඔව් අන්නේ තමයි ගැටලු තියෙන්නේ. මම කියන්නේ ඒක පොත් කියවන්න ඒවෙන් දැනුම ගන්න හරි. හැබැයි අපේ මේ කාරණේට ඒවා ඔබව ගන්න. ඊගාට සමහර තැන්වල කතා කරනවා මේ පස්වෙනි පරම්පරාව කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා. ඒක වැරදි පුතේ. කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත්ත පරම්පරාවට පස්වෙනි පරම්පරාව කියලා කියන එක වැරදි. ඒක ඔයගොල්ලෝ හිතනකොට දැන් අපි මේ පාවිච්චි කරන සාමාන්‍ය පරිගණක කෘත්‍රිම බුද්ධිමත් පරිගණකද? නෑ. හරි. එතකොට පුතේ පස්වෙනි මම කියන්නේ මෙහෙම දේවලුත් තියෙනවා කතා කරනවා. ඒකයි මම මේ කියන්නේ පස්වෙනි පරම්පරාවේ ආරම්භයේදී තිබිච්ච අදහසක් තමයි කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි 1944 vacuum tubes භාවිතයෙන් මේ කියන පළවෙනි පරිගණකයේ හැදුනට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් වේගයෙන් පරිගණකය සංවර්ධනය වුණා. ඒ සංවර්ධනය වීමේ වේගය නිසාම සහ ඒ සංවර්ධනය වීම වෙන්නේ නිකන් නෙමෙයි ඒකෙන් කරන්න පුළුවන් කාර්යයන් ප්‍රමාණය වැඩි වීමත් එක්ක මිනිස්සුට මේ පරිගණකය බොහොම වේගයෙන් සමීප වෙන්න පටන් ගත්තා. ඒක ගොඩාක් මේ ප්‍රබල වුණා පුද්ගල පරිගණකය නිර්මාණය වුණාට පස්සේ. හරිද? එතකොට මිනිස්සුන්ගේ එදිනදා ක්‍රියාකාරකම් බොහෝමයක් මේ පරිගණක දැන් ගණිත ගැටලු විසඳන්න විතරක් හදපු යන්ත්‍රය හරි හිතා ගන්න බැරි කාර්යයන් ප්‍රමාණයක් සඳහා භාවිත කරන්න පුළුවන් වුණා. දැන් උදාහරණයක් මම කිව්වොත් එහෙම දැන් මම මේ පරිගණක විද්‍යාව මම ඔයාලට කියලා ඇති සමහර විට විද්‍යාව ඉගෙන ගන්න ප්‍රවේශ වුණේ 1993. හරි? 1993 අවුරුද්දේ තමයි මම මේක ඉගෙන ගන්න මූලිකම ප්‍රවේශ වුණේ. එතකොට අපේ යාළුව අපෙන් අහනවා අර මචන් ලෙවල් එකෙන් මචන් උඹලා දැන් කම්පියුටර් කෝස් කියලානේ. ඒ කියන්නේ පුතේ උසස් අධ්‍යාපනයේට කලින් මම මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ.
එතකොට මචං මේ උඹලා මේ කම්පියුටර් ඉගෙන ගන්නවා මොනවද බං කම්පියුටරෙන් කරන්න පුළුවන්? හරි. ඔන්න මම ඔකට ඒකට වුණපූර්ණයක් විදිහට තව උදාහරණයක් කියන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ පුතේ shopping mall කියන සංකල්පය. දන්නව නේද? shopping mall කියලා කියන්නේ. දන්නවද නැද්ද? කො shopping mall අනෝද? කො අනෝද අදහසක් නැද්ද? ශලනි කියනවා නෑ සර් කියලා. අනෝද කියන්නේ? හැමදේම නිකන් තියෙන තැනක්. shopping mall එකක් කියලා කියන්නේ වෙළඳ සංකීර්ණයක්. බොහොම සංකීර්ණ වෙළඳ සංකීර්ණයක්. අනුද රත්නපුරේ එහෙම තියෙනවා දෙකක්. පොඩ්ඩක් කල්පනා කරන්න ඕනිද? නෑ ඔව්. රත්නපුරේ shopping mall එකක් නෑ. එතකොට shopping mall එකක් තියෙනවද ඇඹිලිපිටියේ? නෑ. පැහැදිලිද? හරි. එතකොට හැබැයි shopping mall එකක් තියෙනවා නුවර. මහා නුවර තියෙනවා. නැත්නම් නුවර තියෙනවා මොකද්ද? කැන්ඩි සිටි සෙන්ටර් එක. හරි. ඒක ලොකු වෙළඳ සංකීර්ණයක්. රයිට්. එතකොට දැන් සුපර් මාකට් එකක් කියලා කියන්නේ මේ ඔක්කොම ආපු සංකල්ප සහ ක්‍රියාකාරීත්වයන්නේ. හරි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම 1980 දශකයේ මැද තමයි පුතේ මම ශිෂ්‍යත්වයේ පාස් වෙලා රත්නපුරේ ඔය හංගමෝ කියන ගමේ ඉස්කෝලේ හංගම ශ්‍රී රත්නෝදය මහාවිද්‍යාලය. ඒකෙන් මම කොළඹට යන්නේ ඉගෙන ගන්න. ශිෂ්‍යත්වයෙන් කොළඹට යනවා. එතකොට පෞද්ගලිකව කොළඹ නගරේවත් සුපර් මාකට් කියන දේ තිබුණේ නැහැ. සුපර් මාකට් කියලා එකක් පුතේ පෞද්ගලිකව නැහැ. පැහැදිලිද? පෞද්ගලිකව නැහැ කියලා කියන්නේ මම කියන්නේ කීල්ස්වත් නේ කාගීල්ස්වත් ලාෆ්වත් නැත්නම් වෙන සමාගම් කවුරු හරි විසින් හෝ දාපු ඒවා නැහැ. හරි. රජයේ නගර සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට අයිති සුපර් මාකට් තිබුණා. හරි. උදාහරණයක් ගත්තොත් එහෙම නුගේගොඩ අදටත් ඒක තියෙනවා. හැබැයි ඒක දැන් ඉතරම දියුණු මට්ටමක නෑ වෙන සුපර් මාකට් හින්දා ඒවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොනවද? නුගේගොඩ ටවුන් එක මැදම තියෙනවා අදටත් සුපර් මාකට් එක. හරි. ඒක මධ්‍යම වෙළඳ සංකීර්ණය කියලා ගහලා තිබුණා. නුගේගොඩ සුපර් මාකට් එක තිබුණා. දේවල්ගල් කිස්ස සුපර් මාකට් එකක් තිබුණා. ඒ වගේ තැන් කිහිපයක උදේ සුපර් මාකට් තිබුණා. ඒක රජයට අයිති ගොඩනැගිල්ල පෞද්ගලික කට්ටියට ඒකේ කඩකාමර කුලියට අරගෙන වෙළඳාම් කරන්න පුළුවන්. හැබැයි ඒකේ එළවලු මාළු නේ ඇඳුම් සෙල්ලම් බඩු ඔය එක ඉලෙක්ට්‍රොනික බඩු අනම්මනම් එහෙම කඩ ගොඩාක් තියෙනවා. එහෙම එකක් තිබුණා. හැබැයි ඒක shopping mall එකක් කියලා කතා කරන තරම් දියුණු නෑ. ඊට පස්සේ තමයි පුතේ සුපර් මාකට් සංකල්පය ලංකාවට ආවේ. එතකොට ඒකේ ලෝකෙ දියුණු රටවල් මේ සංකල්පය පාවිච්චි කරනවා. ඒ අනුව තමයි ඔය කීල්ස්ලා කාගීස්ලා ඒ වගේ කට්ටිය බිහි වුනේ. ඒතර එක ආයතනයකට අයිති එක වෙළඳ සැලක්. හැබැයි ඒක ඇතුලේ බොහෝ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊටත් වඩා සංකීර්ණ දෙයක් තමයි shopping mall එකක් කියලා කියන්නේ. හරිද? මම කැන්ඩි සිටි සෙන්ටර් කියලා කිව්වේ ඒක. ඊගාට අපි දැන් කොළඹ ගත්තොත් කිහිපයක් තියෙනවා. ඒකෙන් ටිකක් කාලෙකින් නම් ජනප්‍රිය එකක් තමයි බම්බලපිටියේ තියෙන MC එක. හැම මම කියාගෙන ආවේ පුතේ මම ශිෂ්‍යත්වයෙන් කොළඹ යන කාලේ MC හදලා තිබුණේ නැහැ බම්බලපිටියේ. MC නෑ. හරි. හැබැයි කොල්ලපිටියේ තිබුණ අපේ ඉස්කෝලේ ටිකක් එහා ලිබර්ටි ප්ලාසා. අදටත් තියෙනවා. හරි. ලිබර්ටි ප්ලාසා එක මේක shopping mall එකක් ඒ කාලෙත් තිබිච්ච. මම කියන්න උත්සාහ කරන්නේ මේකයි. දැන් මම පරිගණක විද්‍යාව ගැන ඉගෙන ගන්න ප්‍රවේශ වෙනකොට ඒ කියන්නේ 93 වෙනකොටත් පුතේ කොළඹ තිබිච්ච එකම shopping mall එක තමයි මොකද්ද? ලිබර්ටි ප්ලාසා. මේක ඇතුළේවත් කම්පියුටර් පාවිච්චි කරේ නෑ. ඔන්න තේරුම් ගන්න. හරි? පැහැදිලිද කියන එක? හරි. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ විභාග ආරම්භය ඉවරනාට පස්සේ වාර විභාග වගේ දේවල් ඉවරනාට පස්සේ පුතේ පොඩ්ඩක් මේ ඔය අවට ඇවිදිනවා. හරි? මොකද ගොඩක් වෙලාවට පුතේ එකමාරට කලින් විභාග ඉවර නැහැ. ඒකෝගොල්ලෝ දන්නවනේ. අද්දගේ මේවා දන්නවනේ සමහරලාට. එක පේපර් එකක් තියෙන දවස් තියෙනවා. මේ සමහරට 10 මාරුට විභාග ඉවරයි. ඒත් අපිට ගෙදර යන්න පුළුවන් නේ. හරි? අද වගේ බොහෝ තද නීති තිබුණ නැතුව නෙමෙයි. නමුත් අද තරම්ම තද නීති තිබුණ නැහැ සමහර අවස්ථාවලදී. හරි අදත් ඉතින් බොහෝ ඉස්කෝලවලදී විභාග ඉක්මනට ඉවර නම් ගෙදර යන්න පුළුවන්. right? ඒතකොට ඉතින් අපි මේවා ඇවිදින්න යනවා. ඉතින් මේවා ඇවිදින්න ගියාට පස්සේ අපිට කවදාවත් මේවා තියෙන බඩු ගන්න බෑ.
භාණ්ඩ වෙලදී ගන්න බෑ මොකද අපේ සල්ලි නැහැනේ. හරි. නමුත් ඉතින් මේවා අපි දකින්නවා බලනවා. හරි. එතකොට අපිට රත්නපුරයට ආවට පස්සේ හෝ නේ වෙන තැනක හෝ දකින්න බැරි බොහෝ බඩු භාණ්ඩ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අරෝමයා මේකේ තියෙනවා. හරි. පැහැදිලිද? ඔක තමයි මම මේ කිව්ව කතන්දරේ. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න 90 දශකයේ මුල වෙනකොටත් පුතේ ලංකාව ඇතුලේ පරිගණක විද්‍යාවේ භාවිතය පිළිබඳව ඔයගොල්ලන්ට තේරෙනවනේ. නේ එතකොට මේ කාර්යාලීය ක්‍රියාකාරකම් සඳහා පමණයි පරිගණකයේ සීමා වෙලා තිබුණේ ඒ කාලේ. ඒතකොට අපෙන් ඒ යාළුවා අහනවා ඒ කාලේ මචං උඹලා මේ කම්පියුටර් ඉගෙන ගන්නවා කම්පියුටර් කෝස් කරනවා මොකද්ද බං ඔකෙන් කරන්න පුළුවන්? හරි? ඉතින් අපි කියන්නේ මොකද්ද? ඔව් අපිටත් මචං ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. මේ ගණන් හදන්න පුළුවන් අකුරු ටිකක් ටයිප් කරන්න පුළුවන් ලියුමක් ටයිප් කරගන්න පුළුවන්. ඔහොම තමයි අපි කියන්නේ. ඒතර ඒ කාලේ පුතේ ජනප්‍රියව තිබිච්ච මතවාදී තමයි පරිගණකයකට කළ හැක්කේ කුමක්ද? පරිගණකයකට කළ හැක්කේ කුමක්ද? මොකද හේතුව කළ හැකිව තිබූ කාර්යයන් ප්‍රමාණය ඉතාම සීමිතයි. නමුත් වර්තමාන වෙනකොට තත්ත්වය මොකක්ද? ඔක අනිත් පැත්තට හරවලා කියන්න පුළුවන් අපිට පරිගණකයකට කළ නොහැක්කේ කුමක්ද? වර්තමානයේ. හරි. එතකොට මම කියන්නේ 90 දශකයේ මුල වෙනකොටත් පරිගණකයකට කළ හැක්කේ කුමක්ද කියන මාතෘකාවට අදාළව අපිට කතා කරන්න තිබුණේ කාර්යාලීය උපකරණයක් නේ නැත්නම් වාණිජමය උපකරණයක් විදිහට පරිගණකයේ භාවිතා කිරීම කියන එක තමයි. ගෙවල් වල පරිගණක පාවිච්චි කරේ නෑ පුතේ. මොකද ගෙවල් වල පරිගණකයේ භාවිතා කළා කරන්න දෙයක් තිබුණේ නෑ. හරි. එතකොට ඒ වෙනකොට පරිගණකයකින් සින්දුවක් අහන්න බෑ. ෆිල්ම් එකක් බලන්න බෑ. හරි. ගේම්ස් නම් තිබුණා. නමුත් ගේම්ස් කරන්න කියලා පුතේ කම්පියුටර් ගේන මට්ටමට ඒ කම්පියුටර් ගේම්ස් දිනු වෙලා තිබුණේ නෑ. හරි. ඊගාට පුතේ 2000 දශකයේ මැද වගේ වෙනකොට, ඒ කියන්නේ 2005 වගේ වෙනකොට පරිගණකයකට කළ හැක්කේ කුමක්ද කියන මාතෘකාව කතා කරනකොට කළ හැකි දේවල් බොහෝ ප්‍රමාණයක් වැඩි වෙලා තිබුණා. නමුත් එතකොටත් කියපු දේ තමයි මොකද්ද? පරිගණකයකට බොහෝ දේ කරන්න පුළුවන්. මම කියන්නේ 90 දශකයේ මුල කිව්වේ පරිගණකයකට කරන්න පුළුවන් කාර්යයන් ප්‍රමාණය සීමිතයි. 2000 දශකයේ මැද හරිය වෙනකොට කිව්වේ පරිගණකයකට බොහෝ කාර්යයන් කළ හැකි. නමුත් හැඟීම් දැනීම් සහිත ක්‍රියාකාරකම් කරන්න බෑ. ඒ කියන්නේ එයාට ආදරය, වෛරය නේ පුජ්‍යල කටහඬවල් හඳුනගන්න එක, පුජ්‍යලව හඳුනගන්න එක ඒවා කරන්න බෑ කියලා. නමුත් අද තත්ත්වය මොකද්ද? අද ඒවා කරන්න පුළුවන් පරිගණක තියෙනවා. පැහැදිලි කියන එක? හරි. එතකොට අද පරිගණක තාක්ෂණයේ පැත්තෙන් කතා කරනකොට කියන්නේ මොකද්ද? පරිගණකයකට කළ නොහැක්කේ කුමක්ද? මොකද ඒ තරම් මේ තාක්ෂණය සංකීර්ණ වෙලා සංවර්ධනය වෙලා තියෙනවා. හරි. පැහැදිලිද? දාලා තියෙනවා කොළඹ සී කියලා. අද වෙනකොට පුතේ shopping complex ගොඩක් තියෙනවා. ඒ කියන්නේ shopping mall ගොඩක් කොළඹ තියෙනවා. හරි. මම මේ කිව්වේ අපි ඉස්කෝලේ යන කාලේ හරිද? තේරෙනවද? ඒතර පුතේ මාර අභිමානයක් තියෙන. අපි පඩිපෙළේ කැරකෙන පඩිපෙළේ ගියාම මාර අභිමානයක් තියෙන අයියේ. ඔව් ලංකාවේ කිසිම තැනක පුතේ ලිබර්ටි ප්ලාසා විතරයි සාමාන්‍ය මිනිස්සුෙකුට යන්න පුළුවන් විදිහේ ඒ වගේ පඩිපෙළක් තිබුණේ. හරි. දැන් උදාහරණයක් ගත්තොත් එimhe වර්තමාන තාමත් රත්නපුර නගරේ තියෙන කිසිම ආයතනයක එහෙම එකක් නැහැ. පැහැදිලිව මම කියන එක නේ. ඒතකොට තම තමන් ඉන්න ප්‍රදේශවල නගර ගැන ඔයගොල්ලෝ හිතලා බලන්න. හරි. තේරෙනවනේ? එතකොට මේ අපිට තිබ්බ පුතේ එහෙම ලොකු නේ අපේ නොවුනට නේ අපි දැන් ඊතර ගමට දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ ගමට ආවට පස්සේ අපි ගමේ ළමයිත් එක්ක අපේ පන්ති වල ඉන්න හිටපු ළමයිත් එක්ක ඉතින් බොහොම අභිමාණයෙන් කතා කරනවා. ඉතින් ඒලොන්ට මැජික් වගේයි. දැන් මම මෙහෙම කිව්වහම සමහරවුන් කියනවා මං කියන බොරු කියලා. ඒත් ඒගොල්ලන්ට හිතා ගන්න බෑනේ පුතේ. ඔයගොල්ලෝ හිතන්නකෝ පඩිපෙළ කැරගෙනවා කිව්වහම නේ ඒ දවස්වල සමාජයට සාපේක්ෂව ඒගොල්ලන්ට තේරෙන්නේ ඒක මල කෙලියක් නෙමෙයි. පඩිපෙළක් කොහොමද කැරගෙන්නේ කියලා. දැන් තේරෙනවද කියන්නේ? නේ? එතකොට ලිෆ්ට් එක ගැන හිතලා බලන්නකෝ. නේ? ලිෆ්ට් එක ගියා කියලා කිව්වහම ටිකක් හිතා ගන්න බෑ. මම මේ කියන්නේ ඒ යුගයේ තත්ත්වය. දැන්ට අවුරුදු 20කට 30කට කලින් තත්ත්වය මම මේ කිව්වේ. හරි. එතකොට අද කම්පියුටරේ පුතේ අපිට හිතා ගන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම තමයි මේක මෙච්චර ප්‍රබල වෙන්නේ. හරි. එතකොට 24 රික්තක නල භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක 3ක් සඳහා නිදසුන් ලියා දක්වන්න. ඔය දැන්ටම 3ක් අපි දන්නවා පුතේ මේ ලියලා තියෙනවා. රික්තක නල භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක යන්ත්‍ර 3ක් තමයි Mark 1, ENIAC, EDVAC, EDSAC, UNIVAC. ප්‍රධාන වශයෙන් පහක් ලියන්න තියෙනවා. ලියන්න. Mark 1 ඕනනම් ABC ගන්නත් පුළුවන් ගන්න එපා ඒක අර වැඩ අවසන් කරේ නැහැ කියලා කියනවනේ. Mark 1, ENIAC, EDVAC, EDSAC, UNIVAC. 1950 51 වගේ
UNIVAC. හරි? right. ඊගාට ට්‍රාන්සිස්ටර්ස් භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක දෙකක් සඳහා නිදසුන් දෙන්න. කියන්න පුළුවන්ද කාට හරි? ට්‍රාන්සිස්ටර්ස් භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක දෙකකට උදාහරණ පුතේ? කියන්න. IBM 7030යි. ඔව් IBM 7030 ඔව්. ලියා ගන්න IBM 7030 හරි. තව CDC CDCද PDCද? CDC 1604. හරි. එතකොට තව එකක් අපිට ගන්න පුළුවන් Honeywell කියලා එකක් තිබුණා පරිගණකයක්. Honeywell 400 වගේ 400. හරි. right. ඊට පස්සේ එනවා IC භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක දෙකක් සඳහා නිදසුන් ලියා දක්වන්න. මොකද්ද? IC භාවිතයෙන් නිර්මාණය කරපු පරිගණක තමයි IBM 360. IBM 360 කියන පරිගණකය. ඊගාට පුතේ PDP series. PDP කියලා පරිගණක පෙළක් ආවා. PDP series කියලා කියන්නේ. හරි. PDP 8 PDP 2 ඔහම කීපයක් ආවා. ආවා කියලා කියන්නේ තිබුණා ඈ. එහෙනම් අපි පොදුවේ ලියා ගමු PDR නෙමෙයි PDP series. හරි. ඊගාට සූත්‍ර සකසන භාවිතයෙන් නිර්මාණය කළ පරිගණක සඳහා නිදසුන් ලියා දක්වන්න. 4 වෙනි පරම්පරාවේ. ඒක තමයි තියෙන්නේ. IBM PC. හරි. IBM PC ඊගාට Apple 1 2 මේ පරිගණක. ඒවා අයිති වෙන්නේ 4 වෙනි පරම්පරාවට. ඒ කියන්නේ සූත්‍ර සකසන භාවිතයෙන් තමයි මේවා නිර්මාණය කරන්නේ. සූත්‍ර සකසන කියලා කියන්නේ CP එකක්. ඊගාට 28 පරිගණක පරම්පරාවන් සහ ඒවායේ භාවිතා කළ සකසු තාක්ෂණයන් ලියා දක්වන්න. සකසු තාක්ෂණයන් කියලා කියන්නේ පුතේ දත්ත සැකසීම සඳහා භාවිතා කරපු තාක්ෂණයන්. ඒක තමයි මම මේ ලිව්වේ. මෙදී. හරි. එතකොට මේක මේ ටික තමයි ලියන්න තියෙන්නේ. පරිගණක පරම්පරාවන් සහ ඒවායේ භාවිතා කළ සකසු තාක්ෂණයන් ලියා දක්වන්න. ඉතින් උත්තරේ. ඒ කියන්නේ පළමු පරම්පරාව සිංහලෙන් ලියලා නම් එහෙම ලියන්න. පළමු පරම්පරාව vacuum tubes, දෙවන පරම්පරාව transistors, තුන්වෙනි පරම්පරාව ICs, හතරවෙනි පරම්පරාව microprocessors, පස්වෙනි පරම්පරාව improved microprocessors සිංහලෙන් ලියුවොත් වැඩි දියුණු කරන ලද සූත්‍ර සකසන. වැඩි දියුණු කරන ලද සූත්‍ර සකසන. කාලය දල වශයෙන් පොත්පත්වල පුතේ පොඩි වෙනස්කම් තියෙනවා. අපේ සිලබස් එක අනුව 1939 1953 වගේ, මේක 1954 1963 වගේ, මේක 1964 1970 වගේ, මේක 1971 1990 වගේ. මම මේ වගේ කියන වචනේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය ගතත් පුතේ සාමාන්‍ය පෙළ ICT වල මේ තියෙන වර්ෂයනුයි උසස් පෙළ ICT එකේ සිලබස් එකේ තියෙන වර්ෂයනුයි වෙනස්. මොකද සාමාන්‍ය පෙළ ICT වලට පුතේ පොතක් තියෙනවනේ. උසස් පෙළ ICT වලට පෙළ පොතක් නැහැ. නමුත් සිලබස් එකක් තියෙනවා. නේ ඒවත් පොඩි වෙනස්කම් තියෙනවා ඈ. ඊගාට improved microprocessor කියලා කියන්නේ 1990 වෙන් පසු. 91 සිට කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ.
එහෙම 90 පසු නැත්නම් 1991 සිට. මේ පසු එකට වඩා මේක හොඳයි. මේක දාගන්න. ඒ වාක්‍ය මතක තියාගන්න. නෑ නෑ ඒව අහන්න නෑ පුතේ අපි. ඒවා ඇත්තට තීරණාත්මක නෑ උසස් පෙළදී. හරි. ඉතිහාසය වගේ විෂයක් කරනවා නම් තීරණාත්මක ඇති. ඒක මම දන්නේ නෑ. ඉක්මනට මාක් කරගන්න. තේරුණා පුතේ? පස්වෙනි පරම්පරාවේද? නෑ අපි මේ ගත කරමින් ඉන්න පරම්පරාව පුතේ පස්වෙනි එක. ඒක කවදා අවසන් වෙලා 6 වෙනි එකට එයිද කියලා කියන්න බෑ අපිට. හරි? තේරුණාද? ඒක හරියට අපිට කියන්න බෑ මේ මොකද මේ අලුත් තාක්ෂණික තත්ත්වයන් දැන් ඇවිත් ඉස්සරහට යනවා. එහෙම කියලා පුතේ 6 වෙනි පරම්පරාව පරිගණක පරම්පරාව යටතේ 6 වෙනි පරම්පරාව කියලා අර්ථ දක්වලා නැහැ. ඔව් ඒකට හේතුව පුතේ ඒ දැන් පරිගණක පරම්පරාව කියලා අර්ථ දක්වන්නේ නැතුව දැන් අපි මේ කතා කරන සාමාන්‍ය පරිගණක තාක්ෂණයේ ඇතුළත් පුතේ දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවානේ processor generations. නේ සූත්‍ර සකසනයේ පරම්පරාවට වෙන් කරලා යනවානේ. නේ 8 generation 9 generation 10 generation 11 generation දැන් වෙයිලා තියෙන්නේ. හරි ඒවා තමයි දැන් පරම්පරා කර කර ඉස්සරහට ගෙනියන්නේ. ඒ කියන්නේ පරිගණක පරම්පරා කියලා කතා කරනවා වෙනුවට processor generations කියලා කතා කරනවා. ඒකට හේතුව තමයි දැන් පුතේ improved microprocessor හැදිලානේ තියෙන්නේ. වැඩි දියුණු කරන ලද සුදුර චීපේ නැත්නම් CPU එක හැදිලා තියෙන්නේ. දැන් වෙන්නේ ඒ CPU එක තව දියුණු කර කර ඉස්සරහට යනවා. එතකොට ඒ දියුණුවත් එක්ක 6 වෙනි පරම්පරාවට මොන වගේ නමක්ද දාන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒ හින්දා 6 වෙනි පරම්පරාව පරිගණක පරම්පරා 6ක් ගැන කතා කරන්නේ නැතුව processor generations ගැන කතා කරනවා. හරි? right. අංක 29 පරම්පරාවෙන් පරම්පරාවට පරිගණකවල තාක්ෂණයන් විවිධ විය. ඒ අනුව ලක්ෂණද වෙනස් විය. එසේ වෙනස් වූ ලක්ෂණ කිහිපයක් දක්වන්න. කියන්න බෑ. ඔව් පරම්පරාවෙන් පරම්පරාවට පරිගණක තාක්ෂණයන් වෙනස් වෙනකොට පුතේ මතුවෙච්ච එක ලක්ෂණයක් තමයි කාර්යක්ෂමතාවය වැඩි වුණා. බොහොම සරල ප්‍රශ්නයක් ඕක. මේක කියනවා පුතේ පරම්පරාවෙන් පරම්පරාවට පරිගණකවල තාක්ෂණයන් විවිධ විය. එහෙම නැත්නම් කියන්න පුළුවන් තාක්ෂණයන් දියුණු විය. ඒ අනුව ලක්ෂණද වෙනස් විය. එසේ වෙනස් වූ ලක්ෂණ කිහිපයක් දක්වන්න. 1 කාර්යක්ෂමතාව වැඩිවීම. අර අනුදක වගේ 2 භෞතික ප්‍රමාණය අඩුවීම. විදුලි පරිභෝජනය අඩුවීම. බහුකාර්ය වීම. මිල අඩුවීම. භාවිතයේ පහසු වීම. ඒ ඔක්කොම ගන්න පුළුවන්. නඩත්තුව පහසු වීම. ඒ ඔක්කොම ලක්ෂණයි. හරි. 30 වෙනි ප්‍රශ්නේ. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණයේ මූලික ආකාර 4 හඳුන්වන්න. මොකක්ද ඒ? අපි පරිගණක වර්ග කරනවානේ පුතේ කාරණා කීපයක් මත. එකක් ජෙනරේෂන්. අනිත් එක සයිස් එක විශාලත්වය. අනිත් එක තාක්ෂණය. අපි ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ් කියලා කතා කරන්නේ. සහ ඊගාට භාවිත කරන ආකාරය. ඒ අර තමයි ස්පෙෂල් පර්පස් සහ ජෙනරල් පර්පස් කියලා අපි කතා කරන්නේ. එහෙනම් දෙවෙනි වර්ගීකරණය මේ අපි කතා කරේ පරම්පරා කියලා කියන්නේ පළවෙනි වර්ගීකරණය. ලෝකේ පළවෙනි පරිගණකයේ සිට වර්තමානයේ දක්වා වර්තමානයේ භාවිත කරන පරිගණකයේ දක්වා නිර්මාණය වූ සියලු පරිගණක තමයි පුතේ මේ පරම්පරා පහකට අපි බෙදන්නේ. අන්න ඒ වගේ ඔය පරිගණක අපිට විශාලත්වය අනුව වර්ග කරන්නත් පුළුවන්.
මොනවද මේ වර්ග හතර? එක මහා පරිගණක මධ්‍ය ඔව් පරිගණක සුපිරි පරිගණක, දෙක මහා පරිගණක, තුන මධ්‍ය පරිගණක, හතර සුද්‍ර පරිගණක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන එක මයික්‍රෝ කම්පියුටර්. මහා පරිගණක, මධ්‍ය පරිගණක, සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ පුජ්‍යල පරිගණක නැත්නම් සුද්‍ර පරිගණක. වැඩ පරිගණකයි සේවාදායක පරිගණකයි දැන් වැරදි. ඔය ඒක දාන්න පොත. ඒක අමතර දෙකක්. මූලික ආකාර හතරනේ පුතේ අපෙන් අහන්නේ. ඒක තමයි මූලික ආකාර හතර. ඒ හතරෙන් පස්සේ තමයි පුතේ ওই දෙකම නිර්මාණය වෙන්නේ. දැන් ලෝකයේ මුලින්ම නිර්මාණය වෙච්ච පරිගණක වර්ගය මොකද්ද? සුපර් නෙමෙයි පුතේ. මහා පරිගණක. මහා පරිගණක මුලින්ම හැදුනා. ඊට පස්සේ මධ්‍ය හැදුනා. ඊට පස්සේ තමයි සුපර් හැදුනේ. ඒතර ඒ කියන අර ප්‍රධාන පරිගණක හැදිලා තමයි 81 පුජ්‍යල පරිගණකය හැදෙන්නේ. රයිට්. ඊගාට 31 තියෙනවා පුතේ. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කරන්න. මොනවද ඒ? ඩිජිටල් ඇනලොග් හයිබ්‍රිඩ් එකට අපි කියනවා සංඛ්‍යාංක පරිගණක, දෙක ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක, ප්‍රතිසම පරිගණක, ඒ කියන්නේ ඇනලොග් කම්පියුටර්ස්, තුන දෙමුහුම් පරිගණක හයිබ්‍රිඩ් කම්පියුටර්ස්, දෙමුහුම් පරිගණක. ලහිරු සඳුන් අහන ප්‍රශ්නයක් සර් PC එකේ workstation computer එකේ වෙනස කියන්නකෝ. ඔබේ workstation එකේ වෙනස තමයි workstation කියලා කියන්නේ මේ මොකක්ද? පුජ්‍යල පරිගණකයක්ම තමයි. හැබැයි ඒක සාමාන්‍ය පුජ්‍යල පරිගණකයකට වඩා හැකියාවෙන් වැඩි. හරි? සාමාන්‍ය පුජ්‍යල පරිගණකයකට වඩා හැකියාවෙන් වැඩි විශේෂ පුජ්‍යල පරිගණකයක් තමයි workstation කියලා කියන්නේ. හරි ඔය වීඩියෝ එඩිටින් වලින් පාවිච්චි කරන්නේ. graphic design වල පාවිච්චි කරනවා එහෙම. අංක 33. බසයක් කියන්නේ කුමක්ද? පුතේ කියන්න මට බසයක් කියන්නේ මොකද්ද? 32 තියෙනවා සර්. කතාරේ නැහැ. මොකද්ද පුතේ කතාවේ නැත්තේ? sorry. 32 භාවිතා කරන කාර්ය අනුව පරිගණක වර්ගීකරණය කරන්න. 1 පොදු කාර්ය පරිගණක, 2 විශේෂ කාර්ය පරිගණක. පොදු කාර්ය පරිගණක සහ විශේෂ කාර්ය පරිගණක. right. තරුෂි ප්‍රශ්නයක් අහනවා අහගන්න. මධ්‍ය පරිගණක වලටමද සේවාදායක පරිගණක කියන්නේ? බොහොම පරිස්සමෙන් දෙන්න ඕනේ උත්තරයක් ඔකට තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. අහගන්න. දැන් අපි නෙට්වර්ක් පාඩමේ සේවාදායකයන් ගැන කතා කරන මට්ටමේ ඉන්න නිසා කතා කරන මට්ටමේ කියලා කියන්නේ දැන් අමිලිමිටියේ ක්ලාස් එකේ නම් ඒක කතා කරලා ඉවරයි නේ. ඉරිදා ක්ලාස් එකේදී සිසුල්කගේ දරුවන්ටත් ඒ මාතෘකාව කතා කරලා අවසන් වෙනවා. හරි. එතකොට මෙහෙමයි පුතේ දැන් අපිට මධ්‍ය පරිගණකයක් උනත් මහා පරිගණකයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් සේවාදායක පරිගණකයක් විදිහට. මොකද දැන් අපි දන්නවනේ සේවාදායක පරිගණකයක් කියලා කියන්නේ ජාලයක අනෙකුත් පරිගණක වෙත සේවා සපයන පරිගණකයක් නේ. එවැනි පරිගණකයක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් මධ්‍ය සහ මහා කියන පරිගණක වර්ග දෙකම. ඒ වගේම පුතේ ලෝකේ සේවාදායක පරිගණක කියලා වෙනම පරිගණක නිර්මාණය කරනවා. හරි? තේරුණානේ? පැහැදිලිද? සේවාදායක කියන කැටගරි එකට අයත්ම පරිගණක නිර්මාණය කරනවා. එතකොට ඒවා නිර්මාණය කරන්නෙම ජාල තුල ප්‍රධාන පරිගණක විදිහට භාවිතා කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මහා සහ මධ්‍ය වැනි පරිගණකත්
සේවාදායක පරිගණක ලෙස භාවිතා කළ හැකි තත්වයක් පවතින අතර සේවාදායක ලෙස වෙනම පරිගණක වර්ගයකුත් නිර්මාණය වේ. නැත්නම් නිර්මාණය කරයි. මම අහන්නේ මධ්‍ය පරිගණක වලටද සේවාදායක පරිගණක කියලා කියන්නේ කියලා. මෙහෙමයි මධ්‍ය පරිගණක වලට නෙමෙයි සේවාදායක කියලා කියන්නේ. හැබැයි මධ්‍ය පරිගණකයක් සේවාදායක පරිගණකයක කාර්යය ඉටු කරන ආකාරයෙන් භාවිතා කරනකොට මධ්‍ය පරිගණකයට සේවාදායක පරිගණකයක් කියලා කියන්න ඕයි නම් පුළුවන්. ඒක මම කිව්වේ පරිස්සමෙන් උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක් කියලා. හරි. සේවාදායක පරිගණක වල මේ අපේ සාමාන්‍ය පුද්ගලික පරිගණක වශයෙන් මයික්‍රෝප්‍රොසෙසර් බාට ඔව්. 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 සේවාදායක ඈ? ඒක ගොඩක් උදේට අපි ඒක වෙනස් එකක් සාමාන්‍ය පුද්ගලික පරිගණක තේරුණා පුතේ? අපේ සාමාන්‍ය පුද්ගලික පරිගණක හදන ප්‍රොසෙස් මොනවාද කියන්නේ අපි ඒකත් අතර මේ අපේ සාමාන්‍ය කම්පියුටර් වෙනස් වෙනවා. නෑ ඒ ප්‍රොසෙසරේ මේ හැකියාවන් පුතේ සමාන නෑනේ. ඒ කියන්නේ අපේ පුජ්‍යල පරිගණකයක තියෙන මයික්‍රෝප්‍රොසෙසරය සේවාදායක පරිගණකයේ තියෙන මයික්‍රෝප්‍රොසෙසරය කියලා කියන පුතේ ඒ කාර්ය මූලික කරන් හදපුවානේ තියෙන්නේ. හරි. ඒක ඇත්තටම ආකිටෙක්චර් එක වෙනස්. ඔය මම අහපු නිසා මම කියන්නම් මෙහෙමයි. ප්‍රොසෙසර් ආකිටෙක්චර් එක ගත්තාම මම අපේ සිලබස් එකේ පුතේ ඇත්තටම මේක තිබුණා. කනගාටුදායක කාරණේ 2014 දී ගින් කරා. දැන් මේ පුතේ A level ICT සිලබස් එක හඳුන්වා දෙන 2009 නේ. 2009 හඳුන්වා දෙන සිලබස් එක අනුව පළවෙනි කණ්ඩායම විභාගයට යන්නේ 2011 දී. 9 උසස් පෙළ ICT පටන් ගත්තා 2011 කණ්ඩායමේ තමයි පළවෙනි පාර පේපර් එක ආවේ. ඒ හින්දා ඔයගොල්ලන් පාස් පේපර්ස් වල පළවෙනි පේපර් එක විදිහට දකින්න හම්බෙන්නේ 2011 නේ. හරි. එතකොට මේ 9 දී පටන් ගත්ත සිලබස් එක පුතේ 14 දී පොඩි සංශෝධනයකට ලක් වුණා. එතකොට 9 දී පටන් ගත්ත සිලබස් එකේ තිබුණා ප්‍රොසෙසර් ආකිටෙක්චර්ස් ඉගෙන ගන්න දෙවෙනි පාඩමේ යටතේ. මේ පාඩමේ. ඒක ආහන දේ මේ පාඩමට තමයි බලංගු. හරිද? හැබැයි 2014 සංශෝධනයෙන් මේක අයින් කරා. ඒ හින්දා අපිට ඒක දැන් 19 සංශෝධනයෙන් තවත් ටිකක් අයින් කරලා තියෙන්නේ. පොඩි ටිකක් එකතු වුණා, තව ටිකක් අයින් වුණා. එකතු වෙච්ච අලුත් දේවල් තියෙන එකක් තමයි එකතු වෙච්ච අලුත් එක තමයි කාලීනව අපි කතා කරපු මාතෘකාවක් එකතු වුණා. ඒ ගොඩාක් වැදගත් IoT කියන මාතෘකාව. Internet of Things කියන මාතෘකාව 11 වෙනි පාඩම විදිහට ඒක තියෙනවා. ඒක අලුත් පාඩමක් ආවා. ඒ හැර තිබුණ කොටස් ටිකක් අයින් වුණා, අලුත් කොටස් ටිකකුත් ආවා. මම කියන්න දන්නේ මෙහෙමයි පුතේ. ප්‍රොසෙසර් ආකිටෙක්චර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි CISC. අනිත් එක තමයි පුතේ RISC. මේ RISC නෙමෙයි ඈ. අවදානම කියන RISC එක නෙමෙයි මේක ඈ. මේ තියෙන්නේ ප්‍රොසෙසර් ආකිටෙක්චර්ස් දෙකක්. CISC සහ RISC. හරි මේ 6 කියන එකේ තේරුම කම්ප්ලෙක්ස්. මේ C අකුරු තේරුම පුතේ කම්ප්ලෙක්ස් කියන්නේ සංකීර්ණ. ඉන්ස්ට්‍රක්ෂන් සෙට් කම්පියුටිං කියන්නේ. ඉන්ස්ට්‍රක්ෂන් සෙට් කියලා කියන පුතේ උපදේශ මාලාව. එතකොට මෙන්න මේ ප්‍රොසෙසරේ නිර්මාණය කරනකොට නිර්මාණය කරන්නේ සංකීර්ණ උපදේශ මාලා හසුරවන්න පුළුවන් ආකෘතියක් යටතේ. හැබැයි මේ ප්‍රොසෙස් නිර්මාණය කරන්නේ රෙඩියුස්. රෙඩියුස් කියන්නේ පුතේ මොකද්ද? රෙඩියුස් කියලා කියන්නේ අඩුයි, සීමිතයි කියන්නේ. ඒතර මේ තියෙන්නේ reduce instruction set computing කියන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන විදිහට ඔය process architectures දෙකෙන් හරි? ඔය process architectures දෙකෙන් පුද්ගල පරිගණකයට ගැලපෙන ආකිටෙක්චර් එක මොකක්ද? CISC එකද? RISC එකද? හා? එන්නේ මේ වහින හයියේ. RISC ඇයි RISC එක කියලා කියන්නේ? පුද්ගල පරිගණකයේ එන්නේ නැති හින්දා. හා? අනිත් අය උත්සාහ කරන්න.
කොහොනිතේ උසාරන්න කොළම උත්තර දෙන්නේ නැහැ. නෑ පුතේ. PC එකේ පාවිච්චි කරන්නේ CISC එක. හරි? මේක තමයි කම්ප්ලෙක්ස්. මොකද පුතේ PC එක හදලා තියෙන්නේ එක වැඩකට නෙමෙයිනේ. එක වැඩක් ස්පෙෂලායිස් කරලා නෙමෙයි CP එක මේ PC එක හදලා තියෙන පුජ්‍යල පරිගණකේ හදලා පුතේ තියෙන්නේ ජෙනරලයිස් කරලා. ජෙනරලයිස් කරනවා කියන්නේ සාමාන්‍යීකරණයට ලක් කරලා. ඒ කියන්නේ අපිට එකෙන් ගණන් හදන්නත් පුළුවන්, ලිපි ගණන් හදන්නත් පුළුවන්, ඩිසයින් එකක් කරගන්නත් පුළුවන්, සින්දු අහන්නත් පුළුවන්, සංනිවේදන ක්‍රියාකාරකමකට පාවිච්චි කරන්න පුළුවන්, ගේම්ස් කරන්නත් පුළුවන්. පැහැදිලිද? ඒතර ඒ කම්පියුටරේට වැඩ ගොඩාක් කරන්න පුළුවන් වෙනවා කියන එකේ තේරුම විවිධාකාරයේ උපදෙස් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. ඒ සංකීර්ණ කියන එකෙන් අදහස් කරන්නේ පුතේ කාර්ය ප්‍රබලයි කියන එක නෙවෙයි. කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අධිකයි කියන එක. ඒතර මේ CISC කියලා කියන ආකිටෙක්චර් එක පාවිච්චි කරන්නේ පුජ්‍යල පරිගණක වල භාවිතා කරන CPUs වල. මේ ආකිටෙක්චර් පාවිච්චි කරන්නේ එහෙම නොවන ඒවායි. ඒතර එතනම තේරෙනවා මොකද්ද? එතනම තේරෙනවා මොකද්ද? ඔව් ආකිටෙක්චර්ස් වල වෙනසක් තියෙනවා. හරි මම මේ මට්ටමේදී කතා කරන්න පුළුවන් දෙයක් ඔය කතා කරේ. එතනින් එහා මේ දේවල් තියෙනවා ඈ. හරි. right එතකොට මම මේ වල පෙන්වන්න කියලා උත්සාහ කරේ මට විනාඩියක් දෙන්න පුතේ.
right පොඩ්ඩක් බලන්න පුතේ. ඔයාලා මේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔව්. දමාන මේකේ මේ තියෙන පුතේ මම මේ ගත්තේ මේ සර්ච් කරලා මේ Intel servers හරි. මේ තියෙන server computer එතකොට මේ බලන්න දැන් මෙතන මේ ඔයගලන්ට පෙන්නලා තියෙන මේ motherboard එකම පේනව නේද මෙතන මේ motherboard එකේ ඔයගලන්ට පේනවද මේ CPUs දෙකක් හයි කරන්න තැන් තියෙනවා මේ. හරි. coolers කීපයක් තියෙනවා. දැන් මේ පල්ලයට ආපුවම පුතේ මේ ඔක්කොම මොනවද? මේ තියෙන්නේ Intel සමාගමේ server මේ නිෂ්පාදනයන්. හරි. ඒවැය තියෙන processor එක තමයි මේ තියෙන්නේ. හරි. Intel මේ Xeon කියන එක. මේ Intel Xeon කියන processor එක පුතේ දැන් බලන්න මේ generation එක මේක 3 එක මේක 3 මේක 3 මේක Xeon නෙමෙයි වෙන වර්ගයක්. දැන් තේරෙනවනේ. හරි. එතකොට සාමාන්‍ය පුජ්‍යල පරිගණකයක භාවිතා කරන CPU එකයි මේ සර්වර් කම්පියුටර් එක භාවිතා කරන CPU එක පුතේ සමාන නැහැ. ඒවා CPUs වෙනස් සහ ආකිටෙක්චර්ස් උත් වෙනස්. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ කම්පියුටර් එක ස්ටර්ලින් පවුන්ඩ් වෙනවා කියලා කියනවා 4106ක්. හරි. ඊගාට මේකට ආපුවම මේ කම්පියුටරේ වෙනවා කියලා කියනවා ස්ටර්ලින් පවුන්ඩ් මේ දාලා තියෙන ස්ටර්ලින් පවුන්ඩ් වලින් ස්ටර්ලින් පවුන්ඩ් වෙනවා කියලා කියනවා 20470ක්. හරි. ස්ටර්ලින් පවුන්ඩ් 20000. නේ? එතකොට මේක රුපියල් වලට එන්න නම් 275න් විතර වැඩි කරන්න එපා. ඒක ඔයාලට හිතාගත්තා විතර මේ කම්පියුටරේ කොච්චර මේ මිලක් වෙනවද කියන එක ඈ. මේ කම්පියුටර් සම්බන්ධ විස්තර මම මේ ගන්නේ. තේරෙනවනේ? alright. එතකොට ඒකේ බාහනකුතේ මෙන්න මේක ගන්නකො මේ කම්පියුටරේ කන්ෆිගරේෂන් එක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මේකේ ඒකේ තියෙන මේක කියනවා third generation quad Xeon scalable processor. ඒ කියන්නේ මේකේ තියෙන processor එක තමයි මේ තියෙන්නේ. quad Xeon කියන processor එක third generation එකට අයිති. ඊට පස්සේ තව විස්තර ටිකක් කියනවා ISලට සම්බන්ධව. Intel server management port කියලා තව විස්තර ටිකක් කියලා මෙන්න බලන්න මේ U size කියලා 2U කියලා තියෙනවා. ඔය පුතේ මේ casing size අනම්මන නම් කරන විදිහ. processor එක වගේ කියනවා. ඊගොල්ලෝ බලන්න පුතේ maximum RAM එක උපරිම ගෙනියන්න පුළුවන් ටෙරාබයිට් 3ක් දක්වා. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව පුජ්‍යල පරිගණකයක භාවිතා වන RAM එකේ ප්‍රමාණය ගිගාබයිට් වලින් අපි කතා කරන්නේ. ඒකත් මේ ගිගාබයිට් 1යි 2යි නැත්නම් 4යි 8යි 16යි 32යි ඔහොමනේ කතා කරන්නේ. සාමාන්‍ය කම්පියුටර් එකක පුතේ ගිගාබයිට් 32 RAM එකක් නැහැනේ. නේ? පැහැදිලිද? ඒතර මේක ටෙරාබයිට් 3 දක්වා තියෙනවා මැක්සිමම්. දැන් තේරෙනවද? හරි. ඊගාට මේ hard disk සම්බන්ධව මේ කියන hard disk එකේ තියෙන ප්‍රමාණය ඇතුළේ තියෙන hard disk එකේ ප්‍රමාණය සහ expansion slots කියලා කියන්නේ තව පරිපත හයි කරන්න පුළුවන් තත්ත්වයක්. මේ තියෙන උදේ server computers. මේවා flat model. හරි. එතකොට මේකේ බිල තියෙනවා මේක 22700. 22700 තුනක් නිකන් අපි බැලුවොත් එහෙම බලන්න 22703යි. ඔව් 0.56 නැත්නම් 7.56යි වැඩි කරනවා අපි නිකන් 275න් බැලුවොත් පුතේ නේ ඔයගොල්ලෝ පේනවා කම්පියුටර් මිල 6243479. ඒ කියන්නේ ලක්ෂ 60කට පොඩ්ඩක් වැඩි මේ කම්පියුටර් එක. මේක සර්වර් කම්පියුටර්. හරිද? බලන්න මේකට ලොකු view එකක් දෙයිද කියලා. මේ තියෙන්නේ. ඔව් ඒකෙත් ගහලා තියෙනවා ඉතින් best price එකක් කියලා. ලක්ෂණ ටීමේ දාලා තියෙනවා. ඒතර process වෙනස් ඈ. ඕනනම් අපි සරලව තව පොඩ්ඩක් බලමු. ඔව් images වලින් පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ. මෙන්න මේ පින්තූරයෙන් බොහොම ලේසියෙන් කඳුරගත්තා. ඔයගොල්ලෝ පේනවනේ මේකේ? මේ තියෙන්නේ AMD සමාගමේ මේ Ryzen කියලා කියන්නේ ඔයගොල්ලෝ සමහරට අහලා ඇති, දන්නවා ඇති. මේ වෙනකොට AMD සමාගම නිර්මාණය කරපු
පුජ්‍යල පරිගණකවල භාවිතා කරන දියුණුම සීප් එකක් තමයි මේ Ryzen කියලා කියන්නේ. හරි? පැහැදිලිද? මේ තියෙන්නේ සර්වර් එකක්. EPYC කියලා කියන්නේ මේක සර්වර් ප්‍රොසෙසර් එකක් පුතේ. මේක PC වල භාවිතා කරන ප්‍රොසෙසරයක්. මේක සර්වර්ස් වල භාවිතා කරන ප්‍රොසෙසරයක්. right? එතකොට මේ දෙකේ ආකිටෙක්චර්ස් වෙනස් ඈ. හරි. මූලික වශයෙන් මේ අදහස් තියෙනවනේ. එතකොට අපි එමු 33 වෙනි ප්‍රශ්නෙට. බසයක් යනු කුමක්ද? මොකක්ද පුතේ බස් එකක් කියන්නේ? කොහොමද කියන්නේ? පරිගණක තුල උපාංගතර සංඥා ගමන් කරන මාර්ග. අන්න හරි. පරිගණකයක් තුල උපාංග අතර. මේ පරිගණකයක් තුල උපාංග අතර. ඒ කියන්නේ RAM එකෙන් CPU එකට, CPU එකෙන් RAM එකට, RAM එකෙන් ගබඩා මාධ්‍යයකට, ප්‍රතිදාන මාධ්‍යයකට නේ මතකයන් අතර. ඒ කියන්නේ උපාංග අතර මොනවා ගමන් කරන මාධ්‍යද? සංඥා. ඔව්. සංඥා විදිහට යන්නේ මොනවද පුතේ? ඒ ටික අපි කියන්න ඕනේ. දත්ත, තොරතුරු සහ උපදේශ. නේ දත්ත, උපදේශ සහ තොරතුරු සංඥා වශයෙන් ගමන් කරන මාර්ග වලට අපි කියනවා බස් එකක් නැත්නම් බසස් කියලා කියන්න. පරිගණකයක් තුල අපි මෙහෙම දාමු CPU එක සහ උපකරණ අතර. මොකද එයා ප්‍රධානයිනේ. පරිගණකයක් තුල CPU එක සහ උපකරණ අතර සංඥා ආකාරයෙන් දත්ත උපදේශ සහ තොරතුරු දත්ත උපදේශ සහ තොරතුරු ගමන් කරන එතෙන්ට එන්න ඕන පුතේ වැදගත් වචනයක් තියෙනවා මොකද්ද? ගමන් කරන එතෙන්ට එන්න ඕනි වැදගත් වචනයක් තියෙනවා මොකද්ද? මාර්ගය තමයි ඈ අන්න හරි. භෞතික මාර්ග වේ. භෞතික මාර්ගය කියන්නේ ඒක භෞතිකයි ඈ. භෞතික මාර්ග වේ. ඒක පරිපතවල ඇඳලා තියෙන වෙන්න පුළුවන්, කේබල් විදිහට තියෙන වෙන්න පුළුවන් භෞතික මාර්ග වේ. රයිට් ඒවට අපි කියනවා බසස් කියලා. ඊට පස්සේ පුතේ 34 තියෙනවා බස් වර්ග කතා කරන්න සහ ඊටු කාරණා මට පුතේ හදිසි හේතුවක් හින්දා පන්තිය දැන් පොඩ්ඩක් නවත්තන්න වෙන. පොඩ්ඩක් නෙමෙයි නවත්තන්න වෙන අපේ වෙලාව එකනේ. මම පැය කාලක් තියදී නවත්තනවා. එතකොට අපි දැන් 33 වෙනි ප්‍රශ්න දක්වා ආවා. එතකොට තව ප්‍රශ්න කීපයක් අපිට තියෙනවා. ලබන සුමානයක අපිට කතා කරලා අවසන් කරන්න පුළුවන්. අර මම කිව්වා වගේ ඒගොල්ලන්ට ලබන සුමානේ පුතේ මේ කතා කරන්න තියෙන කාරණාවට අදාළ තියරි එකත් පොඩ්ඩක් බලා ගන්න තියරි නෝට්ස් වල. හරි ඒකත් මූලික කරන් මම ඔයගොල්ලන්ට පේපර් එකක් දෙනවා. එතකොට මේ පේපර් එකකින් අපිට මේ කාරණා ටික ඔක්කොම අවසන් කරන්න පුළුවන්. දෙවෙනි පාඩමත් අවසන් කරන්න පුළුවන්. එතකොට පළවෙනි එකත් අවසන්, දෙවෙනි එකත් අවසන්. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා ඒක මම හිතලා බලන්නම් දැන් ලබන සුමානේ දෙන පේපර් එකට මම මොඩල් ප්‍රශ්නම ඔයගොල්ලන්ට දෙනවද? එක්සෑම් එකට ආව ප්‍රශ්නත් දාලා පේපර් එක හදනවද කියලා මම ඒක තීරණය කරන්නම්. පොඩ්ඩක් කල්පනා කරලා. හරි මොකද එක්සෑම් එකට ආපු කිසිම ප්‍රශ්නයක් මම තාම ඔයගොල්ලොත් එක්ක කතා කරේ නැහැ. සාමාන්‍යයෙන් මගේ ක්‍රමය තමයි පුතේ එක්සෑම් ප්‍රශ්න වෙනම ටියුට් එකකින් තමයි මම කතා කරන්නේ. කියන්නේ ප්‍රශ්න පොතකින් කතා කරනවා. හරි? එතකොට මම ඒකට මේ ප්‍රශ්න පොත දෙන්න ඔයගොල්ලන්ට උත්සාහ කරේ නැත්te උනන්දුනේ නැත්තේ තාම හේතුව ඔව්
පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් පුතේ පොතක් print කරන්න තරම් exam එකට ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හැම අවුරුද්දකම ඉන්නේ පුතේ ප්‍රශ්න 2ක් 3ක් 4ක් නේ. සමහර අවුරුද්දවල 5 ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඔයගොල්ලන් තේරෙනවනේ පුතේ අවුරුදු 10යි. දැන් 2011 ඉඳන් 20 දක්වා අවුරුදු 10ක් නේ. පේපර්ස් ආපු 2011 ඉඳලා. එතකොට එක අවුරුද්දට 5 ගානේ આવත් පුතේ මේ පාඩම් දෙකෙන් ප්‍රශ්න 50යි. ප්‍රශ්න 50ක් කියන්නේ පුතේ පොතක් දෙන්න ඕනේ නැහැ නේ. එක පේපර් එකකින් ඉවර කර හැකිනේ. නේ? හැබැයි අපි network වගේ පාඩම්, database වගේ පාඩම්, programming ගත්තොත් එහෙම ලොකු පොත් ගත්ත එකයි. ඔව් ප්‍රශ්න 100 ගානක් ඇවිල්ලා තියෙනවා පුතේ. දැන් තේරෙනවද කියන්නේ කන්තිය රචනා ප්‍රශ්න එනවා. මේකේ රචනා ඉන්නෙත් නැහැ නේ. ඒ හින්දා ලබන සුමානේ මම තීරණය කරන්නම් ඊතර දවස් ටිකේ පොඩ්ඩක් කල්පනා කරලා ඒ ප්‍රශ්නත් පදනම් කරාම පේපර් එක හදනවද මොඩල් විතරක් දාලා හදනවද කියන එක මම තීරණය කළා පේපර් එක දෙන්නම්. ඒතර පේපර් එකට ඔයගොල්ලෝ සූදානම් වෙන්න. මම පැය 3කට ගෙනියන්නේ නැහැ. පැය 3කට ගෙනිච්චොත් වැඩි. ඒතර අපිට පන්ති කරන්න කාලය අඩු වෙනවනේ. පැය 2කට මම පේපර් එක මේ හදන්නම්. ඒතකොට පැය 2 එකමාර හෝ 2කට. එතකොට අපිට කතා කරන්න කාලෙකුත් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන් දෙන්න පුළුවන් ඈ. සහ ඊගාල පුතේ දැන් අපේ මේ සැප්තැම්බර් මාසෙට අදාළව මම එදා තියරි ක්ලාස් එකෙත් කිව්වා අපි අලුත් පාඩමක් පටන් ගන්නවා නෙට්වර්ක් එක දැන් අවසාන අදිරට ගිහිලා තියෙන නිසා ඩේටාබේස් පාඩම. මම ඉස්සෙල්ලා හිටියේ ඔපරේටින් සිස්ටම් පාඩම කරන්න. ඊට පස්සේ මම තීරණය කරා OS එකට වඩා හොඳයි ඊට වඩා සංකීර්ණ පාඩමක් අපි කරනවා නම් මොකද ඔයගොල්ලෝ දැන් මේ දවස්වල තාමත් ඉන්නේ ගෙදරනේ. එහෙනම් ඔයගොල්ලෝ පොඩි නිදහසක් වෙන කාලවලට සාපේක්ෂව තියෙනවනේ. නේ? ඒ නිසා අපි තව සංකීර්ණ පාඩමකට අත ගහමු. මොකද ඩේටාබේස් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමින් පාඩම වගේම වැදගත් තවත් පාඩමක් ඈ. දැන් ඒවා ටියුට්ස් ඔයගොල්ලන්ගේ ආයතන වලට ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ ලබා ගන්න ක්‍රම පාවිච්චි කරලා ටියුට්ස් ලබා ගන්න ඈ. හරි. එහෙනම් අපි අදට පුතේ පන්තිය නවත්තමු. ලබන සුමානේ මේ පේපර් එකක් සාකච්ඡා කරලා මුලින්ම පේපර් එකක් කරලා ඒක සාකච්ඡා කරලා මේ තියරි කාරණාවට එමු ඈ.